ආයිබෝන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇටුවේ සමග මම නිමේෂ් විජේසූරිය මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල දෙමසකට පසු වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි. කුරුණෑගල ග්‍රාම සේවා වසමක් හොදකලා කෙරේ. විශ්වවිද්‍යාල විවෘත කිරීමත් කල්යයි. පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කතානායකවරයාගෙන් සත්පුද්ගල කමිටුවක්. අපි කාටත් ලැජ්ජා සහගත සිදුවීමක් තමයි සිද්ධ වුණේ. ඒ නිසා මම කරනවා බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනෙකින් යුක්ත කොමිටියක් පත් කරලා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කළා. අන්තවාදීන්ට කිසි දිනක ඉඩක් නැහැ. ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්. අපේ බුද්ධියංශ හොඳින් තියෙන තාක්කල් ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සම්බන්ධයෙන් තාමත් විමසෙල්ලෙන් සිටින නිසා එවැනි දෙයක් කරන්න බොහොම අමාරුයි. යුද හමුදා සෙබළුන් අනතුරට ලක් කිරීමට උත්සාහ කළ වැලි ජාවාරම්කරුවන් පිරිසකට යාපනයේදී හමුදාවෙන් වෙඩි. පලා ගිය ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම්. පාර්ලිමේන්තු සභාගර්භයේදී ඊයේ සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා. ඊයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කළ යුතු බව සභානායකවරයා මෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අද ඉල්ලීම් සිදු කළා. ගරු කතානායකතුමාගේ සිට සියලු මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තුවට මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී උත්තම උල්පත හැටියට සලකන පාර්ලිමේන්තුවට අපි පැමිණෙන් පස්සේ කුමන අපහසුකම් සිදු වුණාද ඒවා පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී ඉවසීමෙන් කටයුතු කිරීමට පුළුවන්කම ඔබතුමා මූලාසනයේ සිට කීප වාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සභානායකතුමා විනය ගැන කතා කරුවා. පසුගිය පාර්ලිමේන්තුවේ පුටු වලින් ගැහුවේ ඔය ඔබතුමාගේ කතානායකගේ පුටුවත් පෙරළුවා. අපි මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන නිසා අපි ඒක ඇදගෙන ගියේ නෑ. දැන් විනය ගැන කතා කරනවා. පොලිසියට ගැහුවා. කතානායකතුමාට ගැහුවා. හරි. එතනේ හැසිරීම අපි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට සලකන්න ඕන විදිය ගැන අපිට මුලින්ම උගන්වලා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කවුද කියන එක අඳුර ගන්න බැරිව ගැටුම් නිර්මාණය වෙනකොට එතනින් එහාට යන එක කතානායකතුමාට බලක්වන්න බෑ. ඒ අතීතයේ සිදුවීම් ආපහු මතක් කරලා දෙන්න ගියොත් එහෙම ඔබතුමත් එක්ක ඔය පුටු උස්සගෙන යයි. ගිය සැරේ උස්සන් ගියේ කතානායකතුමා නැති පුටුවක්. ඔබතුමත් එක්කම ඔය පුටු උස්සන් යයි මේ දඟලන දඟලිල්ලට. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා සභානායකතුමා කිව්ව විදියටම මේ ගැන යම් පාලනයක් ඇති කරන්න. එහෙම නැතුව ඇඟේ හයියෙන් කටේ හයියෙන් මේ වැඩේ කරන්න යනවා නම් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනතාව බලාපොරොත්තු වෙන දේ කරන්න බැරි වෙයි. ඔබතුමා නිවැරදි තැනක ඉන්න බව පේනවා. පසුගිය කාල පරිච්ඡේදය තුලදී ගරු කතානායකතුමනි මේ රටේ පොදු ජනතාව මේ උත්තරීතර සභාව පිළිබඳ තියෙන ගෞරවය ඊටම දරුණු ලෙස නායයාමකට ලක් වෙලා තියෙන බව අපි කවුරුත් පිළිගත යුතු වෙනවා. මේ තත්ත්වය නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ අපක්ෂපාත පරීක්ෂණයක් කරලා කරුණාකරලා අපි ස්වයං විනයක් ශික්ෂණයක් ඇති කර නොගත්තොත් අපිට පක්ෂ වේදෙන් තොරව ජනතාව දැනටමත් පිළිකුල් කරන පාර්ලිමේන්තුවට කෙල ගහන දවස එනවා. ඊයේ දවසේ මෙතනට බැහැලා අපි 225 වාග් කියන්න ඕනේ මේකට. ඇත්තටම මේ තත්ත්වය තාම නරකයි. එන්න මේ මන්ත්‍රීවරයන්ගේ ඇමතිවරුන්ගේ මේ සභාවේ තියෙන ගෞරවය දවසෙන් දවස පිරිහෙනවා. කතානායකතුමා මේ පිළිබඳව නම් බලන්න අපිට පාර යන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. ඒ නිසා ඔබතුමා ඍජු තීන්දුවක් ගන්න. නැත්තම් මේ සභාව ඇත්තටම මේ පාර්ලිමේන්තුව කියන එක මිනිස්සු 7-5කට ගණන් නැතුව යනවා. සාධාරණ මේ පරීක්ෂණය කරන්න. මොකද අපි දකිනවා මේ පරීක්ෂණ ඔය ආණ්ඩු පක්ෂයෙන් කරනකොට බොහෝ විට මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැරද්ද දාලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව බේර ගන්න ගන්නවා. එහෙම කරන්නේ නැතුව කරුණාකරලා ඒක සාධාරණව කරනවා නම් කරන්න. මන්ත්‍රීවරයා කොච්චර ජ්‍යෙෂ්ඨ වුණත් වැඩක් නැහැ. පාවිච්චි කරන වචනගරු මන්ත්‍රීතුමා පහත් නා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව ඇතුලේ සහ පාර්ලිමේන්තුවේ දොරකොඩ මේ විනය අපි හදාගත යුතුයි. ඉතින් මේක ඇතුලේ අපි කොහොම හරි බේරගත්තා කියන්නකෝ. එළිය ගිහිල්ලා මරණයක් වුණොත් මොකද්ද කරු කතානායකතුමනි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරන ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ඉතාමත්ම අවාසනාවන්තයි. අපි කාටත් ලැජ්ජා සහගත සිදුවීමක් තමයි සිද්ධ වුණේ. ඒ නිසා මම කරනවා බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනෙකින් යුක්ත කොමිටියක් පත් කරලා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ දෙන නියෝගය අනුව ඒ දෙන සොයා ගැනීම අනුව ඊළඟ තීරණය ගැනීම සඳහා
යාපනය කොඩිකාමම් පලාවි ප්‍රදේශයේදී යුද හමුදා අනනොතකා ධාවනය කළ වැලිජාවාරම්කරුවන් පිරිසකට යුද හමුදාව ඊයේ සවස වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයත් සමග ට්‍රැක්ටරයේ ගමන්ගත් පිරිස ට්‍රැක්ටරය අතරමඟ දමා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. යාපනය කොඩිකාමම් පලාවි ප්‍රදේශයේ නීති විරෝධීව වැලිජාවරමේ නිරත වෙමින් සිටි පිරිසක් පලාවි ප්‍රදේශයේ සිට වැලි පටවාගත් ට්‍රැක්ටරයකින් ගමන් කර තිබෙනවා. මුර සංචාරයේ යෙදී සිටි යුද හමුදා බටහින් පිරිසක් අදාළ ට්‍රැක්ටරය නවත්වන ලෙස අණ කළද ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කළ නිසා වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. ට්‍රැක්ටරයේ රෝදවලට වෙඩි වෙදී ඇති අතර සැකකරුවන් තිදෙනෙකු ට්‍රැක්ටරය දමා පලා ගොස් ඇති බවයි චාවා කච්චේරි පොලිසිය පැවසුවේ. සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර මනම්පිටිය වෙලංකඩ වැවේ පස්කපා ප්‍රවාහනය කළ පිරිසක් පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි පිරිසක් ප්‍රකාශ කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බලපත්‍ර සහිතව පස් කැපූ පිරිසක් බවයි. අමිතිය කරහා මේ බිල කඩලා මේ නීති අනුකූලව තමයි කරගෙන ගියේ. හොරෙන් කරලා නැහැ අපි. නිසා බය වෙන්න දෙයක් නැහැ. මිනි මාරලා හොරකම් කරලා මංකොල්ල කාලා නෙමෙයිනේ අපි. අපි ගහන ජීවත් වෙන්නේ. පුතේ ඒවට සාධාරණයක් නැහැ. පුතේ යකුලකෝ අය මහා පරිමාණයෙන් කරනවා. ඒකට මොකවත් නැහැ. මෙච්චර කල් ජීවත් වුණේ මේක කරලා තමයි අපිට ජීවත් වෙන්න තමයි අපි මේ දේ කරන්නේ. ඒකට අවසර දුන්න නිසා බය නැතුව ගමේ පන්සල ගාවිලා වැක්සින් තියලා. ගමේ ප්‍රමාණිකව කපා ගන්න කියලා මේ මානසික කිවිල ගන්න අවසරේ දුන්නේ. අවුරුදු 20ක් වෙන වෙලාවල අපි ගඩොල් ජීවත් වුණේ. ආලවලක් කපු අයින් කළේ නැහැ. අපි අසරණ කරලා ඉන්නේ අපිට කුඹුරු පිටි නැහැ. ගංජා විකුණලා රත් විකුණලා නෙමෙයි අපි. මේ සිද්ධියත් සමග අමතර පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානයට කැඳවීමට පියවර ගනු ලැබුවා. පොලිස් භාරයට ගත් ට්‍රැක්ටර් දෙක පොලිසියට රැගෙන යාමට ඔවුන් උත්සාහ කළද ගම්වාසීන් ඊට ඉඩ දුන්නේ නැහැ. මෙරේකට යන්නේ නැහැ කිසිම. ඒ වල්ලන්නේ. මේකේ මිනිස්සෙක් කුඹරක් ඉන්නවා කුඹරක් දෙන්නේ නැහැ. දෙවිද ආදායම් මාර්ගයක් හදන්නේ නැහැ. ඒ දරුණ කොල්ල කෙනෙකුට ඉගෙන ගත්ත මිනිස්සුන්ට හැකියාවක් දෙන්නේ නැහැ. මහා පරිමාණයේ වැලිය දෙනවා කවුද ඉදිරිපත් උනේ ඔහොට? ඒවට නෑ. ඒවා සල්ලි වලට යටයි. ඒ වුණාට අහිංසක මිනිස්සේ මේ කන්න බොන්න ළමයි ජීවත් කරන මේ මෙන්න මේ දේවල් කරලා අපි අරගෙන ගිහිල්ලා දැම්මොත් 20000යි 30000යි මේ ඊට පස්සේ මේ නීතිත් මහතුරුන්ට සල්ලි හොයන්නයි. එතකොට උසාවි ගන්න ළඟින්නයි අපි මාස 3-4 අපි අහිංසක විදියට ජීවත් වෙන මිනිස්සු. ඇයි කාටවත් මේ බලධාරීන් නිලධාරීන් මේ ඉන්න කාටවත් මේ අපේ දුක තේරෙන්නේ නැත්තේ? කෙසේ වෙතත් කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ට්‍රැක්ටර් දෙක පොලිසියට රැගෙන ගියා. පසුව ඊයේ සවස පොළොන්නරුව පොලිසිය භාරයට ගත් ට්‍රැක්ටර් රථ දෙක සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා විමර්ශනවලින් අනතුරුව මුදාහැරීමට කටයුතු කර තිබෙනවා. මාතර දික්වැල්ල ජයසූරිය ගම්මානයට කඩාවැදුණු පිරිසක් එම ගම්මානයේ නිවාස දෙකක් සහ යතුරු පැදි දෙකක් ගිනි තබා විනාශ කර තිබෙනවා. මේ සිද්ධිය බහින් බස්වීමක් දුරදිග යාම නිසා ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වී ඇති බවයි දික්වැල්ල පොලිසිය පවසන්නේ. මාතර දික්වැල්ල ජයසූරිය සුනාමි ගම්මානයට ඊයේ රාත්‍රී 12ට පමණ කඩාවැදුණු පුද්ගල කණ්ඩායමක් නිවාස දෙකක් ගිනි තබා විනාශ කර තිබෙනවා. නිවාස දෙක තුල තිබූ යතුරු පැදි දෙකකටද එම පිරිස ගිනි තබා විනාශ කර තිබෙනවා. ගින්න පාලනයට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව උත්සාහ කළද එවන විටත් නිවාස දෙකම ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. ඊයේ පසුරුවේ එක් නිවසක දැරිවියක් පසලේ උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටියේදී සිද්ධියට අදාළ පිරිස හිරිහැර කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී සිදු වූ බහින්බස්වීමත් දුරදිග යාමෙන් ආරවුලක් ඇති වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ. මේ හේතුවෙන් රාත්‍රී කාලයේදී එම කණ්ඩායම මෙලෙස නිවාස දෙකකට ගිනි තබා ඇති බවයි නිවසියන් පවසන්නේ. අපේ ගෙදර අයියගේ දුවයි පුතයි පන්ති අරගෙන එතන එද්දී ඒගොල්ලන් අත දාලා බයික් එක නැවැත්තුවා සර්. නැවැත්තලා ගෑන් ළමයා ඒ කට්ටිය බීලා කාලා හිටියේ. ගෑන් ළමයාගේ අතින් ඇද්ද මේ ඇදලා ගන්න කියලා. ගෑන් ළමයා ඇදන් යන්න හදනකොට බයින් බස්සීමක් වුණා. එයාලා ගෙන පිහියෙන් ගෙන ආපු ආයුධෙම තාත්තා ගැහුවා පුතේ. 750ට ගැහුවා නැහැ කියන්නේ. ගෙදර කිසිම දෙයක් ගන්න දෙයක් නැහැ. ඒ තාත්තටත් ගොඩක් තුවාලයි. මේ ගමට වෙලා තියෙන කුඩු ගංජකාරව බිහි වෙලා තියෙනවා. අවුරුදු 16ට අඩු ළමයි ඉස්කෝලේ යවන්නේ නැහැ. 16ට කුඩු ගංජවට බැහැලා මිනිස්සුන්ගේ මනස විකෘත වෙනවා. ගෑනු ළමයි ඒවට පලි නෑනේ. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. දෙමසකින් පසු වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද 98,000 ඉක්මවා ගියා. මේ අතර ලබන 27 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ ඉහළ යාමක් මේ වන විට දක්නට ලැබෙනවා. ඊයේ ආසාදිතයින් 578 දෙනෙකු වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ මේ මාසය තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. මේ මාසයේ ගත වූ දින 21 තුල දෛනික ආසාදිතයින් 300 සීමාව ඉක්මවා ගොස් තිබුණේ දින 3කදී පමණයි.
අලුත් අවුරුද්දෙන් පසු ආසාදිතෙන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතෙන් 578 දෙනාගෙන් වැඩිම ආසාදිතෙන් පිරිසක් වාර්තා වී තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 171ක්. පවතින තත්ත්වය සැලකිලිට ගනිමින් කුරුණෑගල ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඹුක් ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ රාත්‍රියේ සිට හුදකලා කිරීමට පියවරගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන්ද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් වාර්තා වන බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල සංකල්ප මහතා ඊයේ සඳහන් කළා. මේ අතර ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 128 දෙනෙකුම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 43 දෙනා බැගින් හඳුනාගෙන තිබූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 42ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 51 දෙනෙකු හඳුනාගත් අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 32ක්. ඊයේ වාර්තා වූ රෝගීන් 578 දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 98,050ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 93,668 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3,752 දෙනෙකු පමණයි. මේ අතර COVID-19 ආසාදිත මරණ 5ක්ද ඊයේ මෙරටින් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එලෙස මිය ගොස් තිබුණේ සෙවණගල, ජා-ඇල, කැලණිය, රත්නපුර සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්. මේ අතර ලබන 27 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද උදෑසන අපිට උපදෙස් ලැබුණා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නිසා නුවණට හුරුයි කියලා තව සති දෙකක් එක කල් දැක්කේ. අපි ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලවල සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දෙනවා. අප්‍රේල් 27 වනදා නෙවෙයි ඊට සති දෙකකට පස්සේ තත්ත්වය සලකලා බලලා රටේ සියලුම විශ්වවිද්‍යාල විවෘත කරනවා කියලා. ආරක්ෂක අංශ සහ බුද්ධ්‍යංශ විමසිල්ලෙන් සිටින තාක් අන්තවාදීන්ට කිසි දිනක හිස එසවිය නොහැකි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. අත්තනගල්ල රජමහා විහාරස්ථානයට පැමිණි ආගමික උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා. කොවිඩ් වසංගතයෙන් පීඩාවටපත් ලෝකවාසීන්ට සිත පතා ආශිර්වාද පිරිත් සජ්ජායනයක් ඊයේ අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. අපේ රටත් ලෝකයට විශාල විපතක් වුණා මේ COVID-19 වසංගතයෙන්. ඉතින් මේ වසංගතය අපේ රටෙන් පමණක් නෙමෙයි මුළු ලෝකෙම තුරන් වෙලා ලෝකවාදී මහ ජනතාවට තෙතක් ප්‍රාන්තියක් යහපතක්ම වේවා කියන උදාර බලාපොරොත්තු ඇතිව තමයි මේ පින්කම් සිද්ධ කරන්නේ. අත්‍තරම ඔය පාස්කු ප්‍රහාරය එල්ල වෙන කාලේ අපේ රටේ තිබිච්ච බුද්ධියංශ සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබුණේ. නමුත් බුද්ධියංශ අඩපණ වුණ නිසා පාස්කු ප්‍රහාරය එල්ලතුමා කියන්නත් බෑ. මොකද තිබිච්ච බුද්ධියංශ වලට මේ ගැන ආරංචිය හම්බෙලා තිබුණා. ඉතින් ඒ වගේම විදේශීය බුද්ධියංශ වලුත් මේ ගැන තොරතුරු දන්වලා තියෙනවා. නමුත් ඒ ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව ගත යුතු ක්‍රියාමාර්ගය ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙච්ච නැති නිසා තමයි මේ ප්‍රහාරය සිද්ධ වුනේ. ඉතින් අපි මේ හැම දෙයකින්ම පාඩම් ඉගෙන ගන්න ඕනේ. නවරජයේ බලයට පත් වීම පසු විද්‍යාංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරලා දැන් වැඩ කටයුතු කරගෙන යනවා. අන්තවාදීන් මොනවා හරි කරන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් අපේ බුද්ධියංශ හොඳින් තියෙන තාක්කල් ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සම්බන්ධයෙන් තාමත් විමසෙල්ලෙන් සිටින නිසා එවැනි දෙයක් කරන්න බොහොම අමාරුයි. ඒ වගේ දෙයක් නැති වෙන විදිහට අපි වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ওই දැඩි මතධාරී තත්වයට තරුණ කොටස් පත් කරන පොත්පත් එහෙම ලංකාවට ගෙනල්ලා තියෙනවා. අපි ඒවා හඳුනගෙන තියෙනවා. පාසල් පොත්පත්වල අන්‍ය ආගමිකයන් විනාශ කරන්න, පිළිම වන්දනා කරන අයවලුන් මරා දාන්න, ඒ වගේ දේවල් පාසල් පොත්වල ඒ වගේම ගුරු අත්පොත්වල තියෙනවා. ඉතින් අපි ගිය සුමානේත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡා කරලා මේ වැරදි ඉගැන්වීම් තියෙන පොත්පත් ගැන සම්පූර්ණ විග්‍රහයක් කළා. එයත් සමග සහයෝගයෙන් ඒවා නැති කරන්න කටයුතු කරනවා. ඉදිරි සති කිහිපය තුළ මද්‍රසා පාසල් සහ මුස්ලිම් අධිකරණ නීති සම්බන්ධයෙන් රජය පැහැදිලි තීරණයක් ගත යුතු බව පූජාතුරුලිය රතන හිමියන් පවසනවා. සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරි හැටි හඳුනා ගැනීමක් සිදු නොකිරීම ගෙවිය නොහැකි පාප කර්මයක් බවයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් පවසන්නේ. මේ മന്ത്രിවරුන්ට වගකීමක් තියෙනවා හෙළිදරව් කරන්න. ආයේ මේ කොමිසමේ නැtei අරකේ නැtei මේකේ නැtei කියලා නෙමෙයි. නිකන් වහසි බස් නොදොඩා Taman දන්නා වූ තොරතුරු රට හමුවේ තබන්න පුළුවන්. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිලා CIDට ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට මේ වටවන්දනාව යන්න දෙයක් නැහැ. දේශපාලන පක්ෂවලට අයිති මේ සියලුම മന്ത്രിවරු ඇඟිල්ල හිටනවා කරුණා කළා. ඔයගොල්ලෝ සංසාරේ ගෙවන්න බැරි පාපයක් කරගන්නවා. හරියට මේ ප්‍රශ්නය හඳුනා නොගෙන ඒ පැත්තට මේ පැත්තට මේ බෝලය
පාස් කරමින් තවත් මේ ඉස්ලාම් උන්මත්තක අන්තවාදයට වැඩෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම ඇතුලේ ජමාතේ ඉස්ලාම් සංවිධානය ඒගොල්ලෝ පළවෙනි වරට ප්‍රකාශයක් නිකුත් කරනවා අපි ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කරනවා කියලා 1954 අත්පොත් තියන්නේ ඔය යහපාලනය කියන වචනේ දැම්මෙම ඉස්ලාම් අන්තවාදී කොටස් ටිකනේ NFGG PMGG PMGD කිය වහාබි සංවිධාන තමයි ඔය ආණ්ඩුවට යහපාලනය කියන නම තිබ්බේ එතන තමයි මේකේ මහමුලකරුවෝ ඉන්නේ මේ අතර පූජ්‍ය අතුරුලේ රතන හිමියන්ද මාධ්‍ය හමුවකට එක්ුණා. ජමේතුල්ලා උලමා සංවිධානයේ වහබ්වාදයේ තවදුරටත් අනුගමනය කරනවා නම් ඒකට විරුද්ධව මහජන අරගලයක් අපි පටන් ගන්නවා. මේ නිකන් අපි ශෝක ප්‍රකාශ කරලා නිකන් ඉන්නේ නැහැ. ආණ්ඩුව ඉදිරි සති දෙක තුන තුල මද්රසා පාසල් සම්බන්ධයෙන් මුස්ලිම් අධිකරණ නීති සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. ඒ මතවාදී විසකුරු දර්ශනය මුළු පොළවෙන් මතුගා දැමීම සඳහා අපි අදිෂ්ඨාන කරනවා. ඒක තමයි මියගිය අය වෙනුවෙන් අපිට කළ හැකි යුතුයකම. අඩුපාඩු වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයාට එකතු වෙන බැරි කමක් නැහැ. ජනාධිපතිතුමාට තියෙන්නේ මේ සියලු දෙනාම එකතු වෙලා මේ කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව ජාතික සම්මුතියක් හදාගන්න එක. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් එල්ල වුණේ 6-4ක් නොදත් දරුවන්ට. ඔවුන්ගේ ජීවිතයට එල්ල වූයේ බලපෑම තවත් වසර ගණනාවක් යනතුරුම ඔවුන්ගේ ජීවිතයට බලපෑම් කිරීම වැළැක්විය නොහැකියි. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් වැඩිම හානියක් සිද්ධ වුණේ දරුවන්ට. දරුවන් 31 දෙනෙකුට මව හෝ පියා අහිමි වුණා. තවත් දරුවන් 9 දෙනෙකුට මව්පියන් 2 දෙනාම අහිමි වී ගියා. පවුල් 7ක සිටි සියලුම දරුවන්ට මේ ප්‍රහාරය නිසා මෙලොව හැර යාමට සිද්ධ වුණා. කටුවපිටිය දේවස්ථානයට එල්ල වුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 44 දෙනෙකුගේ සිරුරු මේ ස්ථානයේ මිහිදන් කරලා තියෙනවා. ඒ අතර මාස 8ක් වයස ඇති පුංචි බිරිඳෙකුගේ සිරුරකුත් මේ ස්ථානයේ මිහිදන් කරලා තියෙනවා. ප්‍රහාරයේ දරුණුතම බලපෑම එල්ල වෙලා තියෙන්නේ ප්‍රහාරයට ලක්ව දැනට දරුණු තුවාලවලට මුහුණ දී සිටින දරුවන්ට. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ස්නේහා මින්දනී මේ ප්‍රහාරයෙන් අදටත් පීඩා විඳිනවා. කලින් ඉද්දී මම ගොඩක්ම කරේ ක්‍රීඩා. ඒතර ක්‍රීඩා කියන්නේ දුවන්න පනින්න ඔක්කොම කරන්න පුළුවන් වුණා මට. ඒ වුණාට බෝම්බෙන් පස්සේ දැන් මට දුවන්න පනින්න බෑ, ඔළුව රිදෙනවා, අවුවේ ඉන්න බෑ, කලන්තේ වගේ. ඔළුවෙන් පාත් කරන්න බෑ, ගොඩක් රිදෙනවා. මාරු විදිහ ඔළුව කැක්කුමක් එන්නේ. එතකොට ඉන්න බෑ. බෝම්බ ප්‍රහාරයට ලක්වන විට ඇය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ 6 වෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා. ප්‍රහාරයෙන් දරුණු බලපෑමක් එල්ල වුණේ ඇගේ හිසට. මෙයාගේ මේ ඉස්සරහා හිස් කබල මේක ගලවලා පුංචි බොරැල්ලේ මිනිස් පටක බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ මාස 6කට. මාස 5කට පස්සේ යලිත් ඇය ශල්‍ය කර්මයකට ලක් කර තිබුණේ ගලවා ඉවත් කර තිබූ හිස් කබල යලි සවි කිරීමටයි. මාස 5කින් නැවත මේක දාලා net එකක් දාලා මෙන්න මේ දාලා තියෙන්නේ මේ ඇන මේ වගේ මේ තියෙන්නේ කෑනයක් මෙන්න මෙතනින් මෙන්න මෙහෙම බලපුවහම පේනවා මේ අතට මේ වගේ ඇන සෙට් එකක් මෙහෙම වටේටම දාලා තමයි උඩින් net එකක් දාලා මේක සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙත් එල්ල වූ මේ ප්‍රහාරයේ බලපෑම තවමත් පහව ගොසින් නැහැ. ඉවත් කර තිබූ හිස් කබල යලි සවිකර වසර 1.5ක පමණ කාලයක් ගත වුණත් එම ප්‍රහාරය තවමත් ඇගේ ජීවිතයට බලපෑම් එල්ල කරමින් තිබෙනවා. ඉතින් අපිට එන්නේ මෙයාගේ වෙනසක් තේරෙනවා මේ ඔළුවේ මෙන්න මේ මෙතන අයිනත් එහා පැත්තත් මේක එන්නේ යටට බහිනවා. මේක ඔපරේෂන් එක කරපු දොස්තර එයා නැවතත් මෙයාගේ බලලා කිව්වා මෙයාගේ සුවභාවික එක තමයි මේක දාලා තියෙන්නේ තාත්තේ මේකට අපිට තීරණයකට යන්න වෙනවා නම් ටයිටේනියම් වලට නැති කෘතිමයකට යන්න වෙනවයි කියන එක. හිත් පිත් නැති ම්ලේච්ඡයින් මේ එල්ල කළ ප්‍රහාරයෙන් ඇයට සිද්ධ වූ බලපෑම මිල මුදලින් තක්සේරු කළ හැකිද? අපි පල්ලි ගිහිල්ලා අපි බෝම්බ අරන් ගිහිල්ලා පුපුරගත්තේ නෑනේ. අපිට අදටත් ඒක අපේ හිත වද දෙනවා. අපි අහන්නේ මෙයාට මිල කරන්න බෑනේ මෙයාගේ වටිනාකම. යලිත් අවධානය දේශීය පුවත් වෙත. මහියංගන නගරයට ඊයේ උදෑසන අලි දෙදෙනෙකු කඩා වැදීමත් සමග ජනතාව දැඩි ලෙස කලබලයට පත් වුණා. මහවැලි ගඟට පැමිණෙන වනාලි මෙලෙස නගර ආසන්නයට පැමිණෙන බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ කලබලය ඇති වුණේ මහියංගනය නගරාසන්නයේ. නගරාසන්න නිවාස කිහිපයකටම කඩා වැදුණු වනාලි හේතුවෙන් ජනතාව ඊයේ උදෑසන මෙලෙස කලබලයට පත් වී තිබුණා. ඔබතුමා හරවගන්නේ කලක් තිස්සේ මහියංගන නගර ආසන්නයෙන් මහවැලි ගඟට පැමිණෙන වනාලි රංචු දැන් ගම් වැදීමට පටන්ගෙන
මේ හේතුවෙන් මහියංගන නගර ආසන්නයේ පදිංචිකරුවන් සහ මිනිපේ ගොවි ජනපදවාසීන්ද පීඩාවට පත්වී සිටිනවා. කෙසේ වෙතත් කලබලයට පත් වූ වනාලි මිනිපේ පාලම අසලින් යළි රක්ෂිත කොටසකට ඇතුළු වුණේ ඒ අසල නවතා තිබූ යතුරු පැදියක්ද මෙලෙස පෙරලා දමමින්. තුවාලේ බයිසිකලේ ඈ අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස යතුරුපැදිය පෙරලා දැමූ සද්දන්තයාම පසුගිය 17 වෙනිදාද මිනිපේ මොරයායේ නිවසකට කඩා වැදී යතුරුපැදියක් පෙරලා දමා ගිය බවයි. ලොකු එකා තමයි. මේ ඉන්නෝනේ. ආනේ වෙඩිලා මතු වුණා පාර. ගොඩට. වියලි මිදි ආනයනය කරන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කහතොගයක් රේගු බහරයට ගෙන තිබෙනවා. ඒ ආකාරයෙන් කන්ටේනර් 4ක් මෙරටට ගෙන්වා ඇති අතර එක් කන්ටේනරයක සිදු කළ පරීක්ෂාවකදී එහි තිබී සොයාගත් කහතොගේ බර ටොන් 6.5ක්. වියලි මිදි ගෙන්වන මුවාවෙන් මෙම කහතොගේ මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ සිටයි. කන්ටේනර් 4ක් මෙලෙස ගෙන්වා ඇති අතර ඉන් එක් කන්ටේනරයක් ඊයේ පස්වරුවේ ඔරුගොඩවත්තේ පිහිටි රේගු අංගනයේදී රේගු නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂාවට ලක් කළා. එහි තිබී කහ අඩංගු පෙට්ටි 800ක් සොයාගනු ලැබුවා. ඒවායේ බර ටොන් 6.5කට ආසන්නයි. ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද බහලුම් 4ක් පරීක්ෂාවට ලක් කිරීමට යද්දී එම බහලුම් ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කරලා තිබුණේ වියලි මිදි වශයෙන්. මෙම බහලුම් පරීක්ෂා කරගෙන යනකොට එම සමානම පෙට්ටිවල අඩංගුව තිබුණේ වියලි කහතොගයක්. විශේෂයෙන් හංගලා වෙන වෙන බහණ්ඩ නීතියට අනුකූලව ගේන්න පුළුවන් බහණ්ඩ ඇතුළත හංගවල ගේන ප්‍රවණතාවයක් වැඩි වෙලා තියෙනවා. අනෙක් කන්ටේනර් 3 පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවයි රේගුව සඳහන් කළේ. ඔබ නැවතත් ලයිව් ඇටුවේ සමගින්. රටේ පවතින තත්ත්වයන් හමුවේ ජනතාව ඉවසීමෙන් කටයුතු කළහොත් ඒවා ජයග්‍රහණය කළ හැකි බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතියේ ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. චීන ණය ආධාර යටතේ ක්‍රියාත්මක යෝජිත අත්තනගල්ල බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. යෝජිත බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 443ක පවුල් ලක්ෂ 6කට පමණ ප්‍රතිලාභ සැපයන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 33060ක්. හැමදේම ඉවසීමෙන් කටයුතු කරොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි 2015 දී අපිට ගොඩක් ඉවසීම වැඩි වුණා. ඉවසීම හරියට තිබුණා නම් මේ ජලාශයේ වතුර අද කී දෙනෙක් බොනවා. ඉතින් ඒක අවශ්‍යයි. දැන් අද කොළඹ වරාය ගැන කතා කරනවා. මේ කොළඹ පෝට් සිටි එකත් එක්ක තමයි අපේ රටේ අනාගතය. ආර්ථිකය ඉතා වේගයෙන් ගොඩ නැගෙන්නේ. විවිධ මත විරුද්ධ පක්ෂ, විවිධ මත දරන අය මේ දැනගෙන විවේචනය කරනවා. හැබැයි අර අපි හදපු හම්බන්තොට වරාය චීනෙට 99 අවුරුද්දකට දෙනකොට ඔය කැක්කුම විපක්ෂයට තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අපි කොච්චරද සතුට වෙනවද? එහෙමනම් අද ඒ වරායගෙන ආදායම චීනෙට දීලා දැන් අවුරුදු 5ක් වෙනවා. 5කටත් වැඩි. කිසිම දෙයක් කරලා නැහැ. යන්තම් අක්කර 15000කුත් චීනෙට දෙන්න උත්සාහ කරපු වෙලාවේ ඒ ගරුතර මහා සංඝරත්නය ඉදිරිපත් කළා. ජනතාව ඉදිරිපත් කළා එය වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා. එහෙම වුණා නම් වරායත් නැහැ, හම්බන්තොට අක්කර 15000කුත් නැහැ. තමුන්නාන්සලාට කොච්චර කලකින් මේක හදලා ඕනද? අවුරුද්දකින් අපි හදලා දෙන්න පොරොන්දු වෙන්නේ සියලු දෙනාටම ගාය විවාහයෙන් මනාවද. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පෙරවරුවේ විශාඛා විද්‍යාලයට පැමිණ එහි ඉදි වූ නව සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවයට එක් වුණා. සියලු දෙනාම Good morning, my dear. I will give you, when listening for the second time, desk where you can obtain any information on the carnival. It is better in your own, listen to the පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රට ඉන්දි තොගයක් විනාශ කිරීමට යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. මෙම රට ඉන්දි අලුත් අවුරුදු සමයේ සහ රමලාන් කාලය තුල ජනතාවට අලෙවි කිරීම සඳහා විදේශ රටකින් ආනයනය කළ රට ඉන්දි තොගයක් බවයි අනාවරණය වී තිබෙන්නේ. දමුල්ල කණ්ඩලම ජලාශයට ජලය රැගෙන යන ඇල මාර්ගයක
පාවෙමින් තිබූ නාදුරන පිරිමි මල සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සිරුර මේ වන විට දමුල්ල මූලික රෝහලට රැගෙන ගොස් PCR පරීක්ෂණවලට ලක් කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවයි. පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොස්ගම අලුත්අම්බලම ප්‍රදේශයේදී පදික මාරුව හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ත්‍රිරෝද රථයක ගැටි අනතුරට ලක්වන ආකාරයේ CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා විසාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. එසමගින් ලයිව් ඇට් වේලා අදට අවසන්. ඔබට සුබ දවසක්.